උදැසනටයි විනාඩි 2යි ඔබ සවන් දෙන්නේ කඳුරට ගුවන් විදුලියට. අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අප්පොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපෙනුත් පස්සේ දැන් අලුත් කාලේ පර්ජස් දෙක තුනක ඉඩම් කෑල්ලක් වෙලාවු. පේන දෙක් මානක යායකින් ගෙටගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබෝවන්. කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන් කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8න් ආරම්භෙන හෝරාව වෙන්කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරනා විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8 සිට 9 දක්වා අස්වැන්න. අයිබෝන් සුබෝදෑසනක්. කඳුරට ගුවන්විදුලියත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයත් එක්ව ඔබ වෙත ගෙනෙන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන හැම සිකුරාදාම වගේ අදත් සුපුරුදු වෙලාවට අප ආරම්භ කරනවා කඳුරට ගුවන්විදුලි මැදිරියේ සිට. අස්වැන්නේ අද අපි කතා කරන මාතෘකාව පිළිබඳව අපි ඔබට කල්ැතුව දැනුම් දුන්නා. ඔබ දැනුම්වත් කළා. වී වගාවේ සතුරන් පිළිබඳවයි අපි කතා කරන්නේ. මාතෘකාව කියූ සැටියෙන්ම ඔබට අවබෝධයක් ලැබෙනවා මේ වී වගාවට හානි කරන්නා වූ පලිබෝධකයන් සම්බන්ධයෙන් අපි විශේෂ අවධානය යොමු කරන බව. වර්තමානයේ පවතින වී වගා ක්ෂේත්‍රවල නිරීක්ෂණය කරන්නට පුළුවන්කම තියෙන කෘමි පලිබෝධකයන්ගේ හානි හඳුනා ගැනීම සහ ඒවා පාලනය කිරීමට අපිට ගන්නට පුළුවන් පියවර මොනවාද යන කාරණාව පිළිබඳව අද අපි පුළුල් වශයෙන් සාකච්ඡා කරනවා. ඔබටත් කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපේ දුරකථන මාර්ගයේ විවෘතයි. 0.822244 මේ මාතෘකාවට අදාළව ඔබට තිබෙන ගැටලු යොමු කරන්නට පුළුවන්. අද අපි මේ සඳහා සම්බන්ධතාවයකත්වය ලබා ගන්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයාගෙන්. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමන්ට. එතකම සුපුරුදු ලෙසින් අපේ මැදිරියට පැමිණ සිටිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. ඔබටත් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරනවා අජිත් මහත්මයා. අයිබෝන් සුබෝදෑසනක්. එතකම අපිත් එක්ක එකතු වෙලා ඉන්න තාක්ෂණ සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයාත් ඔබතුමාත් අපි සුබෝදෑසනක් කියලා පිළිගන්නවා. සුබෝදෑසනක්. හොඳයි. එහෙනම් අජිත් මහත්මයා වී වගාවේ සතුරන් ගැන අද අපි කතා කරන්නේ. අපි ප්‍රවේශයක් සලසා ගනිමු වැඩසටහන මුලින්ම. ඇත්තටම මේක අපි මේ මාතෘකාව අලුත් මාතෘකාවක් නෙවෙයි. ඒ වුණාට අපි නිතරම කතා කරන දෙයක් තමයි මේ කෘෂිකර්ම sannivedanaya කියලා කියන්නේ එක්තරා මට්ටමකින් වැඩිහිටි අධ්‍යාපනයක්. වැඩිහිටි අධ්‍යාපනයක් කියලා කියපුවාම මේක වරින් වර අඛණ්ඩව පවත්වාගෙන යා යුතු උපදේශමාලාව බවට පත් වෙනවා. අපි අර පාසල් අධ්‍යාපනයක වගේ කිසියම් කාලසටහනකට පාඨමාලාවකට අනුව යම් වැඩසටහනක් එහෙම නැත්නම් අධ්‍යාපන පාඨමාලාවක් අවසන් කරාට පස්සේ ඒක එතනින් ඉවරයිනේ. හැබැයි වැඩිහිටියන්ට වරින් වර අපට කියලා දෙන්න සිද්ධ වෙනවා. මෙතන මේ වැඩිහිටියන් කියන එකෙන් අදහස් කරේ අර පාසල් අධ්‍යාපනය වගේ විධිමත් අධ්‍යාපනයකින් බැහැර වෙලා අපි ගොවිතැන් කටයුතු කරනකොට ඉන්න සමාජයේ වැඩිහිටි අධ්‍යාපන මූලධර්ම වලට අනුව තමයි උපදෙස් ලබා ගන්නෙ. එතනදී කරන එක දෙයක් තමයි කාලීනව දැනුවත් කරන්න ඕනේ ඒවා ඒ කාලට දැනුවත් කරන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි බී වගාවම ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨ සංස්ථාපනය කරන කාලේ කියන්න ඕනේ ඒවා ඒ කාලෙට කියන්න ඕනේ. ඒ වගේම වර්ධනය වෙමින් පවතින කාලෙට හානි කරන කුමි පරිබෝධකයන් සම්බන්ධව ඒ කාලෙට කියන්න ඕනේ.
අස්වැන්න නෙලා ගැනීම සහ ඒවා සකස් කිරීම පිළිබඳව අස්වැන්න නෙලා ගන්න කාලයට අපි කතා කරන්නට ඕනේ. ඒක නිසා මීට කලින් වසරවල මීට කලින් අස්වැන්න වැඩසටහන් වල මීට කලින් කන්නවල කතා කරලා හිටියත් අපි මේවා වරින් වර මතක් කරන්නට ඕනේ. එතකොට අර කාලෙට කියනවා එක වගේම තමයි වැඩිහිටි අධ්‍යාපනයේදී වරින් වර මතක් කිරීමත් වැදගත් වෙනවා. ඒක කියපු දෙයක් තව වසරයකදී කියන්න වෙනවා. ඉතින් අපි කල්පනා කරා විශේෂයෙන්ම අපි පරිවර්තනකාරී යුගයකනේ මේ කෘෂිකර්මය ගැන කතා කරන්නේ. ඒ කියන්නේ රජයේ ප්‍රතිපත්ති, ගොවි ජනතාව කාලයක් වෙච්ච පුරුදු සහ නිලධාරීන් ඉගෙනගත්ත විද්‍යාවක් තියෙනවා. දැන් මේවා එකට ගැට ගහලා යම් සංහිඳියාවකින් තොරතුරු ඉදිරිපත් කරන්නත් ඕනේ. ගොවි ජනතාවට අපි කියන දේ සහනයක් වෙන්නත් ඕනේ. උන්ට උපදේශ බලන්නේ අපි විද්‍යාඥයන්ගේ උපදේශ. රජයේ ප්‍රතිපත්තියක් ගන්නවා විද්‍යාඥයන්ට සිද්ධ වෙනවා ඒ ප්‍රතිපත්තියට අනුකූල වෙන විදිහට තමන්ගේ බුද්ධියට සහ මූලධර්ම වලට අනුකූල වෙන විදිහට ගොවියන්ට අවශ්‍ය පණිවිඩය ලබා දෙන්න. මේ ශාස්ත්‍රයට ගැලපෙනවද මේ විසඳුම කියන කාරණේ තමයි ඊටම වැදගත් වෙන්නේ නේද? ඊටම වැදගත් වෙන්නේ. එතකොට දැන් ඔය කාබනික පෝෂක භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ රසායනික භාවිතයන් අඩු කිරීම තුළ අපට සිද්ධ වෙනවා අපි මෙතුවක් කල් කතා කරපු පිළිවෙත් දැන් කරන්නේ කොහොමද කියලා කතා කරන්න. ඉතින් ඒක නිසා අපි කල්පනා කළා ටිකක් අවධානය යොමු කළ යුතු අපි ටිකක් කාලෙකින් කතා කරන්න බැරි වෙච්ච දෙයක් තමයි වීවගාවන්ට හානි කරන කෘමීන්. විශේෂයෙන්ම මේ කාලේ අපිට දකින්න පුළුවන් කෘමීන් කවුද? ඒවා කොහොමද හඳුනාගන්නේ? ඒ කියන්නේ කෘමියා හඳුනාගන්නේ කොහොමද? හානි හඳුනාගන්නේ කොහොමද? මේවා පාලනය කිරීම සඳහා අර කියන්නා වූ රසායනික නොවන ක්‍රම. දැන් රසායනික ක්‍රම යොදන්න එපා කියලා තහනමක් නැහැ. නමුත් රජය මගින් ඒකට අනුබල දෙනවා අඩුයි. පුළුවන් තරම්. ඒක පෞද්ගලික ආයතන වලින් රසායනික පොහොර සහ රසායනික බලබෝධනාශක අලෙවි කරනවා වෙන්නට පුළුවන්. එතකොට එතනදී අපි කොහොමද ඒවට යන්නේ නැතිව පුළුවන් තරම් දුරට කල් තියාම මේවා වළක්වා ගන්න කියන එක පිළිබඳව අපි දැනගත යුතුයි. මොකද ගොඩාක් පළපුරුදු කෙනෙකුට ඇරුණුකොට ඇතැම් විට ශාස්ත්‍රීය බාහිර නිරීක්ෂණය කරපුවම සමහර ලෙඩ පැටලෙනවා. මේක කෘමි රෝගයක්ද, කෘමි හානියක්ද, එහෙම නැත්නම් රෝගයක්ද කියලාත් හොයාගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. කෘමියෙක් නම් මොන ආකාරයේ කෘමියෙක්ද? ඊළඟට අපි වල්පැලෑටි නාශකයක් ගන්නවා නම් කොයි කාලෙද මේක ගහන්න ඕන? වල්පැලෑටි නාශක ගොඩාක් තියෙනවා. ඉතින් ඕවා ගැන අපි කලින් කල දැනුවත් කිරීම හරිම වැදගත් වෙනවා. ඒක ගොවි ජනතාව වෙත කරන බොහෝම ගෞරවනීය කටයුත්තක් අපි. ඉතින් මේ සඳහා හැමදාම අපිට කිව්ව සැනින්ම ප්‍රතිචාර දක්වන හොඳ සම්ප්‍රදායකයෙක් අද සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. ඉතින් මමයි දුමින්දයි දෙන්නත් ආවේ මේ කරුණු අපිටත් දැනගන්න ආශාවෙන්ම තමයි අද වැඩසටහනට. ඒක නිසා මම හිතනවා කල්යල් නොයා අපි මේ වැඩසටහන පටන් ගමු කියලා. හොඳයි එදින මේත් එක්කම දැන් ඔබතුමා කිව්ව කාරණේට තවත් කාරණයක් එකතු කළ යුතුයි. අපේ සරත් චන්ද්‍ර මහත්මයා බොහොම අපේ ගොවි ජනතාවට සරලව පහසුවෙන් වැටහෙන ආකාරයට තමයි ඔහුගේ හොඳ සංනිවේදන හැකියාවක් තියෙනවා. හරියට අපේ රෝහණ තිලකසිරි මහත්මයා වගේම තමයි. හොඳයි අපේ සරත් චන්ද්‍ර මහත්මයා අපි කැමතියි ඔබතුමාගෙන් දැන් මේ පලිබෝධ උවදුරු පිළිබඳ කතා කරන්න කලින් අහන්නට ඔබගේ දැන් ක්ෂේත්‍ර අධ්‍යක්ීම් එක මේ දවස්වල අපේ රටේ විවගාව පවතින්නේ මොන වගේ අධීරවලද කියලා අපි මුලින්ම වැටහීමක් ලබා ගත්තොත් වඩාත් සුදුසුයි කියලා හිතනවා. ඔව් මම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ආතුව මම කැමැති ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටත් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විදිහටත් අපේ කෘතවේදීත්වය පළ කරන්න කඳුරට සේවය ඊ타මත්ම කාර්යභාරයක් ඊ타මත්ම සදාචාරාත්මක වගකීම අරගෙන මාධ්‍ය මෙහෙවරක් ඉෂ්ට කරනවා ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙනුවෙන් ඊ타මත්ම කෘතවේදීත්වය පළ කරනවා අපි පළමුවෙන්ම. ඔව් ඇත්තටම අපි ඔබතුමිය සඳහන් කරා වගේම වැදගත්ම කාරණයක් වෙනවා අපි වීවගාවේ මොන අවස්ථාවලද අපි තියෙන්නේ කියන එක. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි ගොවි මහත්වරුන්ට නිරන්තරයෙන් දෙන උපදෙසක් තමයි වගාව කන්නේ નિયમિત කාලයට ආරම්භ කරන්න කියන එක. මේ කාරණයත් එක්ක අපිට පලිබෝධ පාලනයට රෝග පාලනයට ඊටාත්ම හොඳ පිටුවහලක් ලැබෙනවා. නමුත් අපි තාක්ෂණික වශයෙන් එසේ සඳහන් කරත් ප්‍රායෝගිකව සමස්තයක් විදිහට ලංකාවෙම එකවර අපිට වගා කටයුතු ආරම්භ කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම වර්ෂා පෝෂිත නැත්නම් අහස් දියෙන් වගා කරන ගොවි මහත්තුරු වැහි ලැබෙනවත් එක්ක පළමුවෙන්ම ආරම්භ කරනවා ඔවුන්ගේ වගා කටයුතු. දෙවනුව සුළු වාරි කියන කොටසේ ආරම්භ වෙනවා. විශාල වාරි ප්‍රදේශවල නැත්නම් මහ වාරි ප්‍රදේශවල යම් ආකාරයක පමා වෙලා තමයි වගා කටයුතු ආරම්භ වෙන්නේ. දැන් ඒක බැලුවාම ගම්පහ කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල මේ වන විට අස්වනු නෙලමින් සහ අස්වනු නෙලීම අවසන් වෙච්ච ක්ෂේත්‍ර අපිට දැක ගන්න පුළුවන්. නමුත් මහවාරි ප්‍රදේශවල විශේෂයෙන්ම අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල අපිට තවමත් අස්වනු නෙලණ්ඩ ආසන්න මට්ටමට සහ
ගොඩක් ශේෂ්ත්‍රවල අපි දකිනවා මාස 2 මාස 1මාරේ වගේ උපරිම පඳුරු දමන අවස්ථාවේ සහ ඔහොම නැත්නම් අපේ ගොවි මහත්තුරුන්ගේ වචන වලින් කියනවා නම් හීම්බණ්ඩි අවස්ථාවේ වගේ ගොයන් ශේෂ්ත්‍ර පවතිනවා. ඒත් එක්කම කෑගල්ල මහනුවර දිස්ත්‍රික්කවලත් ඒ ආකාරෙම තියෙනවා. ඒ නිසා පැතුරුණු ආකාරයක් තියෙන්නේ මේ වන විටත් සාමාන්‍යයෙන් 50ක් 30ක් අතර ප්‍රමාණික වගාව තවමත් තියෙනවා. ඒ නිසා අපිට මේ පිළිබඳව මේ කාලෙදිත් මේ කෘමිහානි කළමනාකරණය පිළිබඳව හොඳ අවධානයක් යොමු කිරීම මම හිතනවා ඉතාමත්ම වැදගත් කියලා අපේ ගොවි මහත්තුරුන්ගේ පැත්තෙන්. හොඳයි කාලින වශයෙන් ඉතාම වැදගත් නිසා තමයි අද අපි මේ වගේ මාතෘකාවක් අසන්නට තෝරාගත්තේ. එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයා දැන් මේ මහකන්නේ ආරම්භ වෙන්නේ කාබනික පෝෂක වලට මුල් තැන දුන්න පසුබිමක් ඇතුව. ඒ වගේම ඒ රසායනික පලිබෝධනාශක භාවිත අවම කිරීම සඳහා රජය විවිධ පියවර අනුගමනය කළා. දැන් මේ දක්වා කාලයක් තමාට පුරුදු වෙලා තිබිච්ච පිළිවෙත් වලින් ගොවිතැන් කරපු අපේ වී වගා කරපු ගොවි මහතුරුන්ට මේක එක්තරා විදිහක අභියෝගයක් බවට පත් වුණානේ. අන්න ඒ වගේ තත්ත්ව අපිට වාර්තා වුණා විවිධ මාධ්‍යවලින් ගැන සාකච්ඡා කළා. මහකන්නේ වී වගාවේ අස්වැන්නට මේහින් මොන වගේ බලපෑමක් ඇති වුණාද කියලා ඔබතුමා සඳහන් කරනවා නම්? ඔව් ඇත්තටම ඔබතුමිය සඳහන් කළ ආකාරයට අපේ වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය තමයි කෘෂි රසායනික පොහොර භාවිතය අවම කරලා කාබනික සංකල්පය තුළින් අපේ වගා කටයුතු පවත්වාගෙන යාම. ඇත්තටම අපි සඳහන් කරන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට දැවැන්ත කැපකිරීමක් කරලා අපේ ගොවි ජනතාව එක්ක ව්‍යාප්ති අංශය තුළින් ඒ තාක්ෂණයන් ගොවි ජනතාවට ගෙනහිල්ලා අපි මුල සිටම ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයන් තමයි අපි ගොයින්ට උත්සාහ කළේ ගොයින් තුල අනුගත කරන්න. ඒ නිසා වී වගහව අපි වෙන් කළා ගත්තොත් කෘෂි රසායන එහෙම නැත්නම් කෘමිනාශක වර්ග අවම භාවිතයක් තිබුණු වගා පද්ධතියක්. මොකද අපිට වී වගා පද්ධතිය තුල හැම විටම යායක් එකට වගා කරනවා. ඒ වගේම අපිට උදව් කරන ස්වභාවික සතුරන් ගොඩක් ඉන්නවා. ඒතකොට වී වගාවක් තුල අභියෝගාත්මක විදියට පලිබෝධ හානි ඇති වෙන්නේ කලාතුරකින් හැම අවස්ථාවෙම ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි වී වගාව තුල කෘෂි රසායන භාවිතය අවම වශයෙන් තමයි සිද්ධ කරේ. නමුත් ඒක තවදුරටත් වර්තමාන කෘෂිකාර්මික ප්‍රතිපත්තියත් එක්ක කාබනික කෘෂිකාර්මික සංකල්පයත් එක්ක අපි තවදුරටත් අපේ ගොවීන් අනුගත කරගන්නවා රසායනික නොවන ක්‍රමවේදයන් වලට. ඒ වගේම ශාකසාරමේ කෘමිනාශක භාවිතය ඔය වගේ කාරණා කරන්න අපි ගොවීන්ව පොළඹවනවා. අපි තව තේරුම් ගත යුතු කාරණයක් තමයි අපේ වගා පද්ධතිය තුළට එහෙම නැත්නම් වී වගාවට පලිබෝධ හානියක් ඇති වෙන්න බලපාන ප්‍රධාන කාරණයක් තමයි පරිසරය. එතකොට පරිසරය ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මහා පරිසරය. එහෙම නැත්නම් රටේම පවතින සමස්ත කලාපය තුළ පවතින දේශගුණ කාලගුණ රටාව. ඒක අපිට වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒක සබාදහම විසින් පාලනය වෙන කාරණයක්. නමුත් ඊළඟ කාරණේ තමයි කෘමිහානියක් ඇති වෙනවද නැද්ද කියන එක තීරණය වෙන එක සුද්ධ පරිසරය. සුද්ධ පරිසරය කියන එකෙන් අපි අදහස් කරන්නේ කුඹුරේ ලියද්ද තුල තියෙන ගොයන්ගස් අතර තියෙන පරිසරයේ අවකාශය තුල කොහොමද කාලගුණික තත්වයන් තියෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ පරිසර දෙකේ බලපෑම තමයි ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ. පලිබෝධකයන් වැඩි වෙලා අපිට හානිකර මට්ටමට වැඩි වෙනවද? පලිබෝධ හානියක් ඇති වෙනවද? එහෙම නැත්නම් පරිසරයේ උදව්වෙන් ඒ කාලගුණික රටාවේ උදව්වෙන් ඒක තුලිත වෙලා තියෙනවද කියන කාරණේ. එතකොට මේ කන්නේ තුල අපිට වැදගත් පණිවිඩයක් අපේ ගොවි මහත්තුරුන්ට ලබා දුන්න අපේ සබාදහම විසින් විශේෂයෙන්ම මේ වන විට අස්වැන්න නෙලලා අවසන් වෙච්ච ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ගත්තාම අපිට පලිබෝධ පැත්තෙන් ලොකු අභියෝගයක් ආවේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ගත වෙච්ච කන්නය තුල මහා පරිසරයේ පැවති කාලගුණ රටාව එහෙම නැත්නම් වර්ෂාපතන රටාව උෂ්ණත්ව රටාව විශේෂයෙන්ම ආර්ද්‍රතාවය එහෙම නැත්නම් පරිසරයේ තියෙන තෙතමනය සහ උෂ්ණත්වය කියන එක ප්‍රධාන වශයෙන් තීරණය වෙන්නේ වර්ෂාපතනයත් එක්ක. එතකොට ලැබුණු වර්ෂාපතන රටාව අනුව අපේ භෝගයට හිතකර විදිහට තිබුණේ පලිබෝධකයන්ට ඊතරම් හිතකර වුණේ නැහැ. ඒ නිසා ලොකු අභියෝගයක් ආවේ නැහැ විශේෂයෙන්ම කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවලට. එහෙම නැත්නම් පෙර කන්නවල අපේ අත්දැකීම තමයි ප්‍රධාන වශයෙන්ම කීඩෑවුවදුර ආරම්භ වුණේ ඇත්තටම ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින්. ඒ නිසා අපට පලිබෝධ හානියක් කළමනාකරණය කරගන්න සුද්ධ පරිසරයේ තත්ත්වය අපට සකස් කරගන්න පුළුවන්. ඒක අපි විසින් කළ යුතු කාරණයක්. මහා පරිසරය එහෙම නැත්නම් සමස්ත කාලගුණ රටාව තීරණය වෙන්නේ සබාදහම විසින්. සබාදහමේ උදව්ව අපිට ලැබුණොත් අපිට ලොකුවට පරිබෝධ හානිය ඇති වෙන්නේ නැහැ. සබාදහම යම් ආකාරයක අපිට උදව් නොකළොත් අපට පුළුවන් අපේ දැඩි කැපවීම තුලින් සුද්ධ පරිසරය අපේ භෝගයට හිතකර විදියට හදාගෙන විශේෂයෙන්ම ප්‍රශස්ත පරතරයේ ප්‍රශස්ත පැලගහනේ පවත්වගෙන අපිට කටයුතු කරොත්
ඒක අභියෝගයේ ජය ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ කන්නේ තුල ඇති වෙච්ච తত্ত্বය අපට සබහාදහම අපිට ගොඩක් උදව් කරා මේ දක්වා. ඔව් සරචන්දන මහත්මයා කියන කෙනෙක් පැහැදිලි වෙනවා අර මහා පරිසරයත් අර ඔබතුමා කියව ක්ෂුද්‍ර පරිසරයත් මේ දෙක අතරේ අවියෝජනීය සම්බන්ධතාවක් තියෙනවා. එකට එකක් වෙන් කරන්න බෑ. ඒ බලපෑම අනිවාර්යෙන් ලැබෙනවා නේද? ඔව්. හොඳයි. දැන් නැතකම දැන් අපි මේ පහුගිය කාල සීමාව පිළිබඳ කතා කරද්දී මේ වගේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අපි ගොවි මහතුරු ගත කළානේ. එතෙන්දී අර මහකන්නේ වීවගාවට හානි කරපු කෘමි පලිබෝධකින් ඒ තරම් වාර්තා වුණේ නැහැ කියලා ඔබතුමා සඳහන් කළා. මින් ඉදිරියට ඒ වගේ බලපෑම වැඩිවීමේ අවදානමක් එහෙම හඳුනා ගන්නට තියෙනවද? පූර්ව ලක්ෂණ තියෙනවද එහෙම? ඔව් ඉදිරිය ගැන කිව්වොත් මේ අපි දැනට මේ දක්වා අපිට යම් ආකාරයකට සතුටුදායක මට්ටමක් තිබුණා. යම් හානි වාර්තා නොවුණා නෙවෙයි වාර්තා වුණා. නමුත් අර අභියෝගාත්මක මට්ටමට හිමන් නැත්නම් අපි වසංගත මට්ටමට පැතිර යාමක් සිද්ධ වුණේ නැහැ. නමුත් අපිට මේ වන විට තවත් විශාල භූමි ප්‍රමාණයක් නැත්නම් ශේෂ්ත්‍ර ප්‍රමාණයක් කුඹුරු ප්‍රමාණයක් තියෙනවා තව දුරටත් අස්වනු ලබා ගැනීමට. එහෙම නැත්නම් ප්‍රජනක අවධිය ආරම්භ වෙලා තියෙන ප්‍රදේශවල ඒ වගේම අපි ගොඩක් වෙලාවට අපි බතලගොඩ විපර්යේෂණ ආයතන විදිහට ගොවි ශේෂ්ත්‍රවල අපි සංචාරය කරනවා නිරන්තරයෙන්ම අපේ පර්යේෂණ කටයුතු සහ ව්‍යාප්ති කටයුතු එක්ක ව්‍යාප්ති අංශවල සහයෝගයත් ඇතුව විශේෂයෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෝ අපි සමස්තයම අපි කණ්ඩායමක් විදිහට තමයි අපි කටයුතු කරන්නේ තාක්ෂණයේ ගොවින් වෙත ගෙන යන්න. ඉතින් මේ දවස්වල අපි කරන ලද ශේෂ්ත්‍ර සංචාරයන් එක්ක අපිට දැක ගන්න ලැබිච්ච තත්ත්වයන් තමයි යම් ආකාරයේ පලිබෝධ හානි කිහිපයක් ඇති වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම කඩින් කඩ වර්ෂාව ඇති වෙන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ සහ උතුරු මැද පළාතේ යම් ප්‍රදේශවලට ඌව පළාතේ යම් ප්‍රදේශවලටත් මේ තත්ත්වය දිගින් දිගට පැවතුනොත් අපිට ඉදිරියේදී විශේෂයෙන්ම කීඩෑ හානිය, කොළහ කුලන දලබ වගේ හානිය ඒ වගේ තත්ත්වයන් නැතිවීමේ යම් ප්‍රවණතාවයක් තියෙනවා. ඒත් එක්කම අපි පහුගිය ටිකේ අපි හඳුනාගත්ත යම් ආකාරයක මීට පෙර පැවති සුළු හානිගෙන දෙන මට්ටමින් වාර්තා වුණු පලිබෝධ හානි වීවගාව තුළ යම් ආකාරයක වැඩිවීමේ ප්‍රවණතාවයක්. විශේෂයෙන්ම කොපු පණුවාගේ හානිය. මේක යම් ආකාරයකට වැරදිව අවබෝධ කරගන්නවා. කොළ හකුලන දලඹුවාගේ හානියත් එක්ක දෙකම යම් ආකාරයක සමාන ලක්ෂණක් තියෙනවා. නමුත් අපිට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. හරි අවධානයෙන් බැලුවොත් ඒක හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒත් එක්කම කරටි පණුව. එහෙම නැත්නම් කියනවා හයිඩ්‍රීලියා මැස්ස කියලා කියනවා. මේ తত্ত্বය සුළු වශයෙන් වාර්තා වුණේ අපිට කන්න කිහිපයක ඉඳලා දැන් යම් ආකාරයක වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. දිවෙන විවිධ ප්‍රදේශවලින් හමුණා නැත්නම් තෝරාගත් එක් ප්‍රදේශකින් විතරයිද? විශේෂයෙන්ම විවිධ ප්‍රදේශවලින්. මොකද ඒක ලංකාව පුරාම යම් ආකාරයකට වාර්තා වෙනවා. මම හිතන්නේ ඒක අපි පර්යේෂණ ආයතනයේ විදිහට අපි අවධානය යොමු කරලා කටයුතු කරනවා. අපි ගොවි මහත්තුරුන්ගෙන් කාර්නිකව ඉල්ලා සිටිනවා මේ සම්බන්ධව අවධානය යොමු කරන්න කියන කාරණය. ඒත් එක්කම කළු මකුණාගේ හානියත් යම් ආකාරයක වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම පරක්කුණා වගා කටයුතු ආරම්භ කරන්න පොළොන්නරුව ඒ වගේම දෙහිඅත්ත කණ්ඩිය මහවැලි කලාපවල විශේෂයෙන්ම මහවාරි ප්‍රදේශවල පරක්කු වීමක් ඇති වුණා කන්නේ ආරම්භ කිරීම. ඒ වගේම දැඩි වීලි කාලයක් ඒ කාල පරිච්ඡේදයේ තිබුණා. ඉතින් අන්න ඒකත් එක්ක පැලමැක්කාගේ හානිය දැඩි ලෙස ගොදුරු වුණා. ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම සමහර අවස්ථාවල කරටි පණුවාගේ හානිය සහ පැලමැක්කාගේ හානිය වෙන්කර අවබෝධ නොකර ගැනීමේ තත්වයකුත් අපි ශේෂ්ත්‍ර වලින් දැක්කා. විශේෂයෙන්ම මෙන්න මේ පලිබෝධ හානි කළමනාකරණය කිරීමට පෙර ආතුව නිවැරදිව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව් දැන් ඉදිරියේදී මේ තත්ත්වය අපිට උග්‍ර ගැටලුවක් බවට පත්වීමේ අවදානමක් තියෙනවද නැත්නම් මේ ආකාරයටම අපිට ඒ මර්ධනය කරගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඔව් ඇත්තටම අපට මූලිකව අවධානය යොමු කරොත් අපිට මේක පාලනය කරගැනීමේ හැකියාව තියෙනවා. මොකද වීවගා පද්ධතිය තුළ අපිට බොහොම සහයෝගය ලබා දෙන ස්වභාවික සතුරන් ඉන්නවා. ඒ වගේම කාලගුණ රටාවේ අපිට උදව්ව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මැනවින් වල් පෙළ පාලනය කිරීම, ජල කළමනාකරණය, අර නිසි පරතරය, නියර වනාත ඒ වගේ තියෙන මේ පිරිසිදු කරලා වල් පෙළ ඇටි ඉවත් කරලා මේ තත්වයන් කරගෙන යන අතරදී නිවැරදිව හඳුනාගෙන ඒ අදාළ ප්‍රතිකර්මයේ සාර්ථකව යෙදුවොත් අපිට මේක හොඳින් පාලනය කරගැනීමේ හැකියාව තිබෙනවා. හොඳයි එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා මේ හා සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලු අපේ ගොවි මහත්තුරුන්ට විශේෂයෙන්ම මේ හා සම්බන්ධයෙන් අත්දැකීම් එකතු කරගත්තොත් අපිට වඩාත් පෝෂිත විදිහට වැඩසටහන ඉදිරියට ගෙන යන්නට පුළුවන්. වීවගාවේ සතුරන් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. වර්තමානයේ පවතින වීවගා ක්ෂේත්‍රවල නිරීක්ෂණය කරන්නට ලැබෙන කෘමි පලිබෝධකීන්ගේ හානි සහ ඒවා පාලනය කිරීමට අපිට කඩිනමින් ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ. බතලගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර මහත්මයා සමග
අපි කෙටි විරාමයක් ලබා ගනිමු. ගීතයක් අසන්නට ඉන්පසුව නැවතත් අපි අසන්නේ කතා බහ ඉදිරියට ගෙන යමු. පෙරවරු 8යි විනාඩි 22යි දැන් වෙලාව. උදෑසනටයි විනාඩි 26යි ඔබ අස්වැන්න සමගින් රැඳී සිටින්නේ විවගාවේ සතුරන්. එහෙම නැත්නම් වර්තමානයේ අපිට හඳුනා ගන්නට ලැබෙන ක්ෂේත්‍රවල නිරීක්ෂණය කළ හැකි කෘමි පලිබෝධකයන්ගේ හානි පිළිබඳවත් ඒවා පාලනය කරගත හැකි පියවර පිළිබඳවත් අප සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ අතරතුර අපි සූදානම් වෙනවා අජිත් මහත්මයා අපි මේ භෝග පුරෝකතනයට අවධානය යොමු කරන්න මෑත කලින් අපිට ගැන වැඩි කතා කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අද යලිත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. භෝග පුරෝකතනයේ මේ තොරතුරු ගෙනෙන්නට අපි ආරාධනා කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ තාක්ෂණ සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයාට. ඔව් ගීතානි මහත්මිය මම මේ සඳහන් කරන්න යන්නේ ඇත්තටම අපේ ගොවි මහතුරුන්ට ඉතාමත් මේ දිනවල ඉතාමත් වැදගත් වෙන කෘෂිකාර්මික පණිවිඩයක්. ඇත්තටම දැන් වාණිජ්‍ය මට්ටමේ ගොවි මහතුරු තමන්ගේ වගාවන් කරනකොට ඉතාමත් සාර්ථකව වගාව සිද්ධ කරගෙන යනවා. එහෙම කරාට සමහර වෙලාවට මේ කොච්චර සාර්ථකව වගාව කරගෙන ගියත් ඒ කාලයත් එක්ක අලෙවි කිරීමේදී හොඳ මිලක් නොලැබෙන අවස්ථාවල් ගොඩක් වෙලාවට තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් සති දෙකකට වරක් අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජාර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය මගින් කල්තියා දැනුවත් කිරීමක් කරනවා සති දෙකකට වරක්. ඒ කාල සීමාවට අදාළව මොන මොන වගාවන්ද සාර්ථකවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ මිලක් ලබා ගන්න පුළුවන් ඒ කාල සීමාව ඇතුළත මොන වගාවන් සිදු කළොත්ද කියන එක. එතකොට මේක ඇත්තටම වැදගත් වෙන්නේ දැන් අපි ගෙවතු වගාව වගේ සාමාන්‍ය වගාවකදීට වඩා වාණිජව කරනකොට තමයි මේ හොඳ මිලක් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම සඳහන් කරන්නම් පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 5 වෙනිදා දක්වා ඒ සති දෙක කාල සීමාව ඒ සඳහා වගා කරන්න වඩාත්ම සුදුසු සහ වඩා හොඳ තේරීමක් ලැබෙන සහ හොඳ තේරීමක්. ඒ කියන්නේ අධීර තුනකට ඒගොල්ලෝ වෙන් කරලා මේක හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ වඩාත්ම හොඳ සහ ඊ타ත්ම හොඳ එමෙන්ම ඊටා හොඳ මිලක් ලැබෙන ඒවලු වර්ග සහ ඊට අමතරව වඩා හොඳ තේරීමක් හොඳ මිලක් ලැබෙන. ඊටත් අමතරව හොඳ තේරීමක් සාමාන්‍ය මිලක් ලැබෙන. ඒ විදිහට අධීර තුනකට ඒගොල්ලෝ ඒ එළවලු වර්ග කැටගරි කරලා තියෙනවා. එතකොට මම මුලින්ම සඳහන් කරන්නම් ඊටමත් හොඳ එමෙන්ම ඊටමත් හොඳ මිලක් ලැබෙන එළවලු වර්ග මොනවද? මම ඉහත කියපු පෙබරවාරි 21 සහ මාර්තු 5 අතර කාල සීමාව තුළ වගා කරන්න සුදුසු. මම මුලින්ම මේක සඳහන් කරන්නම්. එම භෝග තමයි කරවිල, වම්බටු, මාළු මිරිස්, පිපිඤ්ඤා, මෑකරල්, වැටකොළු, බණ්ඩක්කා, වට්ටක්කා, පතෝල සහ තක්කාලි කියන එළවලු වර්ග තමයි ඒ යටතට ගන්නේ. ඊට අමතරව මම සඳහන් කරන්නම් වඩා හොඳ තේරීමක් සහ හොඳ මිලක් ලැබෙන එළවලු යටතට ගෙනල්ලා තියෙන එළවලු මොනවද කියලා. ඒව තමයි බෝංචි, බීට්රූට්, ගෝවා, කැරට් සහ රාබු කියන එළවලු වර්ග. ඊට අමතරව අවසාන වශයෙන් මම සඳහන් කරන්නම් හොඳ තේරීමක් සහ සාමාන්‍ය මිලක් ලැබෙන එළවලු වර්ග යටතට මොනවද ඇවිල්ලා තියෙන්නේ මේ සඳහා ලීක්ස් කියන එළවලුව යොදාගෙන තියෙනවා. හොඳයි ඒ තමයි භෝග පුරෝකතනේ ඔබ වගා කරන්නට සුදුසු භෝග වර්ග මොනවද කියන කාරණේ එළවලු මොනවද මේ කාල සීමාව තුළ වගා කළොත් වැඩි ආදායමක් වැඩි ලාභයක් ලබා ගන්නට පුළුවන් කියන කාරණේ තීරණය කරන්නට ඒ කිව්ව තොරතුරු බෙහෙවින්ම ඉවහල් වෙවි කියලා අප විශ්වාස කරනවා. බොහොම ස්තුතියි අපේ දුමින්ද වික්‍රමනායක මහත්මයාට. හොඳයි අපි දැන් නැවතත් මාතෘකාව වෙත යමු. අපේ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. බතලගොඩ විපර්යේෂණ සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්. සරච්චන්ද්‍ර මහත්මයා දැන් මේ පලිබෝධ පිළිබඳ කතා කරද්දී පලිබෝධකයන් විවිධ වර්ග අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පලිබෝධක වර්ග සහ ඒවායේ ලක්ෂණ උන් හානි කරාම මොන වගේ ලක්ෂණද අපිට ක්ෂේත්‍රයේදී දකින්නට ලැබෙන්නේ. අපි ඒක හඳුනාගත්තොත්
ඔව් ඇත්තටම මම මුලිනුත් සඳහන් කරා මේ හඳුනා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපේ ගොවි මහත්තුරුන්ගේ අපි නිරන්තරයෙන් ඉල්ලන්නේ සෑම දිනකම උදෑසන සහ සවස් කාලයේ කුඹුරට ගිහිල්ලා ලියද්ද තුලට බහැලා හොඳින් පරීක්ෂා කරන්න කියන කාරණය. දැන් තියෙන තත්ත්වයක් එක්ක අපි විශ්වාස කරනවා යම් ආකාරයක වැසි තත්ත්වයක් එහෙම වාර්තා වුණොත් දිගින් දිගට දුඹුරු පැල කීඩෑවන්ගේ හානිය ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම අනිකුත් ප්‍රදේශවල යම් යම් තැන් වලින් වාර්තා වුණා අපට. ඊට අමතරව විශේෂයෙන් අරලගංවිල ප්‍රදේශයේ පොළොන්නරුව ප්‍රදේශවලින් වටපණුවන්ගේ හානිය වී වගාවේ වාර්තා වුණා. ඒ වගේම මම මුලිනුත් සඳහන් කරා කොපු පණුවගේ හානිය. අර කොළහ කුණන දලඹුවගේ හානියත් එක්ක යම් ආකාරයක පැටලිලි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ తত্ত্বය වැඩි වශයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒත් එක්කම කරටි පණුවාගේ හානිය. ඒකත් ලංකාවේ විශාල ප්‍රදේශ කිහිපයකම වාර්තා වෙනවා කළු මකුණාගේ හානිය. ඒතකොට මෙන්න මේ කියන කෘමි හානි වැඩිපුර ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම කහ පුරුක් පණුවගේ හානිය ගොවි මහත්තුරුන්ට හඳුනා ගැනීම පහසුයි. යම් ආකාරයකින් ඒක ආර්ථික මට්ටමටම යම් ප්‍රදේශවල පමණයි වාර්තා වෙන්නේ. ඒ නිසා අර කියපු කාරණා ටික මුලින්ම හඳුනා ගැනීම වැදගත්. දැන් අපිට ඒකත් ගීතානි මහත්මිය අපිට හඳුනා ගන්න පුළුවන් හානියේ ස්වභාවයෙන් සහ පලිබෝධකයා ශේෂ්ත්‍රයේ ඉන්නෝ දැකලා ওই කාරණා දෙකෙන්ම අපිට පලිබෝධ හානියක් හඳුනා ගන්න පුළුවන්. නමුත් අර හානියේ ස්වභාවයෙන් හඳුනා ගන්නකොට අපිට ඒ වෙනකොටත් හානියක් සිද්ධ වෙලා ඉවරයි. එතකොට අපි පාලන ක්‍රම අනුගමනය කිරීම තුළින් අපිට අමාරුයි පාලනය කරගන්න. සහ විශේෂයෙන්ම මේ වගේ පරක්කු වෙලා අඳුනගත්තොත් අපිට යන්න වෙනවා රසායනික පාලන ක්‍රම වලට. නිසා අපි නිරන්තරයෙන්ම අපේ ගොවි මහත්තුරුන්ගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා සෑම පලිබෝධ හානියක්ම හානියේ ස්වභාවයෙන් නැතුව පලිබෝධකයා ශේෂ්ත්‍රයට එනකොටම මුල් අවස්ථාවේම අඳුන ගන්න. එතකොට එක පලිබෝධකයෙක් දෙන්නෙක් ශේෂ්ත්‍රයට එනකොටම අඳුනගත්තොත් අපිට රසායනික ක්‍රම වලට යන්න නැතුව අනිකුත් ක්‍රම වලින් හැකිතාක් උත්සාහ කරන්න පුළුවන් ඒක පාලනය කරගන්න. එතකොට ඒ ක්‍රමවේදය තමයි අපේ අලුත් සංකල්පය තුල රජයේ විසින් දිරිමත් කරන්නේ. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි නිරන්තරයෙන්ම මුල සිටම අපේ ගොවි මහත්තුරු දිරිමත් කරන්නේ රසායනික නොවන ක්‍රමවේද තුලින් අපේ පලිබෝධ පාලනය සාර්ථකව කරගමු කියන කාරණය අවසන් විසඳුම විදිහට පමණක් අර වසංගත මට්ටම් වලට ගිහිල්ලා ගොවීන්ගේ අස්වනු හානි වෙන එක වළක්වාලීම අපේ වගකීමක්. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි රසායනික පාලනය වඩාත්ම හිතකර අවම විසභාවයකින් තියෙන කෘමිනාශක නිර්දේශය අතුරින් වඩාත්ම හොඳ දේ තෝරගෙන රසායනික භාවිතයට යන්න කියන කාරණේ කියන්නේ. ඔව් සරචන්ද්‍රන් දැන් මේ අපි පරිසර හිතකාමී ක්‍රම ගැන කතා කරද්දී ඒ පලිබෝධකයන් අපේ ගොවි මහතුරු නිරන්තරයෙන් ක්ෂේත්‍රයේ ඇවිදිනවා නම් ඔවුන් ගැන හොඳින්ම දන්නා හඳුනන අය නම් දන්නවා මේ කවුද මේ පලිබෝධක කියලා. අපි කිව්වොත් දැන් අපිට මතකයි අර සේනා දලඹුව හැම අපේ රටේ ව්‍යාප්ත වෙච්ච කාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිතාම පුළුල් වැඩපිළිවෙලක් ගෙන ගියා. කොහොමද මේ සේනා දලඹුව හඳුනාගන්නේ? යාගේ ස්වරූපය කොහොමද කියන කාරණේ. අන්න ඒ දැනුම්වත් කිරීම නිතාම වැදගත් මේ පලිබෝධකයන් එක් එක් අය කොහොමද එයාගේ විශේෂ ලක්ෂණ කියලා අපි කතා කරොත් ඇත්තටම ඔබතුමී ඉතාමත්ම නිවැරදි. මේක අර මුලිනුත් අපේ අජිත් මහත්මයාත් සඳහන් කරා මේ කාරණා නිරන්තරයෙන් පුන පුනා මතක් කළ යුතුයි. මොකද කාර්යබහුලයි ගොවි මහත්තුරු ඉතාමත්ම කාර්යබහුලයි. එතකොට ගොවි මහත්තුරුන්ගේ අවධානය ජීවිතයේ දිනදා කාරණා එක්ක එහෙම වෙන්න පුළුවන්. අපේ වගකීම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට සහ මාධ්‍ය ආයතන එකතු වෙලා නිරන්තරයෙන් ගොවි මහත්තුරු මේකට දිරිමත් කරලා ගොවි මහත්තුරුන්ගේ පස්සෙන් ඉඳගෙන මේ කාරණා ගැන පැහැදිලි කරන්න. විශේෂයෙන්ම කරටි පණුවගේ හානිය කියන එක වැඩි වශයෙන් වාර්තා වෙනවා. ඒ නිසා මම හිතනවා වැදගත් වෙයි කියලා ඒ කාරණය. මේක සාමාන්‍යයෙන් සති 2-4 අතර කාලයේදී තමයි වැඩි වශයෙන්ම ඒ තත්ත්වය ඇති වෙන්නේ. ඒ නිසා මේ කරටි පණුව ගැන කිව්වොත් මේ කරටි පණුව අපිට පියවියසින් දකින්නට පුළුවන්ද? දකින්න අමාරුයි. ඒ කියන්නේ යාගේ සුහුඹුල් සතා කියන්නේ මැස්සෙක්. ඔය ඩිප්ටෙරා කියන කාණ්ඩයට අයිති වෙන මැස්සෙක්, මැස්ස මදුරුව අයිති වෙන කාණ්ඩේ සතෙක්. එයාගේ එන බිත්තර වලින් එන චූටි කීටය. එහෙම නැත්නම් චූටි පණුව තමයි ඒ තෙතමනය තියෙන අවස්ථාවේදී බිත්තරෙන් එන පණුව හිමිහිට අර කරටිය. එහෙම නැත්නම් අර කොළ සම්බන්ධ වෙන තැන ගොයන් ගහට ඇතුල් වෙලා අර වර්ධනය වෙන ලා කොලේ කොටස් කාලා දමනවා. එතකොට ඒ කන්නේ අර ගොබේ ඇතුළේදී වගේම තමයි කන්නේ. එතකොට ඒ කොලේ දිගෑරිලා ලොකු පත්‍රයක් වුණාට පස්සේ ලොකු ගෝයන් කොලයක් වුණාට පස්සේ අර කොලේ දෙපැත්තෙන් අපට හානිය පේනවා කහ පාට වෙලා කොටස් කාලා දාලා තිනවා. එතකොට හානිය වෙලා ඉවරයි. මෙන්න මේ අවස්ථාවේදී තමයි අපේ ගොවි මහත්තුරු ඕක අඳුනගන්නේ. තව දුරටත් ඒ හානිය දිගට පැවතුනොත් අර දජපත්‍රය කියන එක තුල රැඳී ඉඳලා ඒක ඇතුලෙන් එන කරල එහෙම නැත්නම් ලා කරල අර හීම් බණ්ඩි මහ බණ්ඩි කියන අවස්ථාවවලදී ඒකෙන් කොටස් කෑවහම ඒ කරල මතු වුනහම
ඒකේ වී කරලෙන් අර්ධ කොටසක් වගේ කොටස් කීපයක් බෝල් බවට පත් වෙනවා. අර ශුකිකා කියන වී ඇට කිහිපයක් සහිත රිකිලි වගේ කොටස් වලින් කොටසක් සුදු පැහැට තියෙනවා අස්වනු හානි වෙනවා. ඉතින් මෙන්න මේ தত্ত্বය හඳුන ගන්න ටිකක් අපහසුයි ගොවි මහතුරුන්ට අපි උදව් කළ යුතුයි. මේ தত্ত্বයේ ඉදිරියේදී වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. අපි කාරුණික අවධානය යොමු කරනවා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න කියන කාරණය. හඳුනා ගැනීම හානි ස්වභාවයෙන් හඳුනගෙන ප්‍රමාදයි. ඒ தત્ත්වය වළක්ව ගන්න අපට පුළුවන් ජලය මුල් කාලේ පුරවලා තියන්න හොඳ නැහැ. මේක ජලයට හිරු එළිය ලැබිලා පරාවර්තනය වුණාම මේ කෘමි හානිය ඇති වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ජලය මුල් කාලේදී පුරවා තබන්න හොඳ නැහැ. ඒ වගේම ඉක්මනින් ඒ අවශ්‍ය නියම පරතරය එන්න අර පඳුරු දැමීමේ හැකියාව තියෙන වර්ග මේකට සුදුසුයි. ඒ නිසා මේක පිළිබඳව වැඩි හානියක් තියෙන ප්‍රදේශවලට ඉක්මනින් පඳුරු දාලා හැදෙන වී වර්ගයක් තෝරා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම මේක පාලනය කරගන්න අපි ඒ ජල පාලනයේ ඒ වගේම નિયમિત පරතරය අනවශ්‍ය විදියට පරතරය වැඩි වුණොත් මේ හානිය තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා අවශ්‍ය පරතරය පළගහනේ පවත්වා ගැනීමත් වැදගත්. මේවා තමයි රසායනික නොවන ක්‍රමවේදයන් විදිහට යන්න පුළුවන්. ඇත්තටම මේ සඳහා රසායනික කෘමිනාශකයක් අපි තවම නිර්දේශ කළා නැහැ. නමුත් අපි බතලගොඩ බී පරීක්ෂණ ආයතනයකට පරිසරයට අවම බලපෑමක් වෙන අඩුම විසකාණ්ඩේ කෘමිනාශකයක් නිර්දේශ කිරීමට කටයුතු කරනවා ඉදිරියේදී. ඒ தত্ত্বය අපට වළක්ව ගන්න පුළුවන් හොඳ අවධානයක් යොමු කරොත්. ඒත් එක්කම අර කොපු පණුව කියන தত্ত্বයත් අපි සුළු පලිබෝධකයක් විදිහට තමයි සඳහන් කරේ මුල් කාලේදී අපි හඳුනාගත්තේ. නමුත් කන්න කිහිපයක සිට ඒකේ වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. සුදු පැහැවෙලා කොටස් කාලා දාලා තියෙනවා නිකන් කොලේ කපපු ස්වභාවයක් තියෙනවා. නිකන් හරක් කාලා වගේ ගොවි මහතුරු කියනවා කොටස් කාලා දාලා තියෙනවා කියලා. දැන් මේ தත්ත්වයට ඒ හානිය ඇති වුණාට පස්සේද අපිට නිරීක්ෂණය කළ හැකි වන්නේ සත්වයාම අපිට දකින්න පුළුවන්. මුලින්ම අපිට මුල් අවස්ථාවේ හරියට අවධානයෙන් හිටියොත් එක කොලයකට දෙකකට හානිය එනකොටම හඳුනා ගන්න පුළුවන්. එතකොට අපේ ගොවි මහතුරුන්ට ඒ හානිය හඳුනා ගැනීමේ යම් පහසුතාවයක් තියෙනවා අපේ කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්ගේ සහයෝගය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්මයේ සඳහා උපදෙස් දෙන සේවාවන් තියෙනවා. පරීක්ෂණ ආයතන හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම වුණොත් මුලින්ම හඳුනාගත්තොත් අර ලොකු ආර්ථික ආස්වැන්න හානියකට යන්නේ නැතුව අපට කළමනාකරණය කරගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවල අපි නිරීක්ෂණය කරලා තියෙනවා ශේෂ්ත්‍රවල සම්පූර්ණ සුදු පාටයි. ගොයම හරක් කාලා වගේ කොටස් කාලා කපලා දාලා කොලේ ඒකෙන් තමයි අර කෝෂය හදාගෙන ඒ කෝෂ තියෙනවා. ඊට පස්සේ ජලය ලැබුණොත් ඒ කෝෂ අනිකුත් ශේෂ්ත්‍ර වලටත් පැතිරිලා අනිකුත් ශේෂ්ත්‍ර වලටත් යන්න පුළුවන්. ඒ නිසා මේවා පාලනය කර ගැනීම සඳහා මුලින්ම කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව්. දැනට අපිට මූලික වශයෙන් කතා කරන්න තියෙන ඔය හානි දායක තත්ත්වයන් දෙක පමණක්ද ඊට අමතරව තවත් පරිබෝධකින් තවත් වැදගත් කාරණයක් තමයි වටපණුවන්ගේ හානිය. වටපණුවන් මූල මණ්ඩලයට තමයි හානි කරන්නේ. එතකොට මූල ගැටිත්තක් තියෙනවා. හොකී පිත්තක ආකාරයට මුල්වල ගැටිත්තක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපේ ගොවි මහත්තුරු උත්සාහ කරන්නේ පොළවෙන් උඩ තියෙන කොටසේ ඇති වෙන හානියන් තත්වයන් තමයි අවබෝධ කරගන්නේ. එතකොට පොළවෙන් උඩ එන්නේ මේකේ කහ පාට වෙනවා, ගහ කුරු වෙනවා, හැදීම වර්ධනේ බාල වෙනවා. එතකොට ගොවි මහත්තුරු හිතනවා මේක පොහොර වුණතාවයක් කියලා. එතකොට තව පොහොර දෙනවා. සමහර අවස්ථාවල පොහොර ලබා ගන්න පුළුවන් වෙලාවට පොහොර ගහනවා. නමුත් මුලේ තියෙන ප්‍රශ්නය නිසා නෙමටෝඩාවන් ඉන්නකොට වටපණුවන් ඉන්නකොට පසේ පෝෂක තිබුණට අවශෝෂණය කරගන්න බෑ. ඒ මූල මණ්ඩලය බ්ලොක් වෙලා තියෙන්නේ, අවහිර වෙලා තියෙන්නේ. එතකොට අපි පොහොර තිබ්බට අවශෝෂණය කරගන්න බෑ. ඒ නිසා ඒකයි නිවැරදි කළ යුත්තේ. නැතුව අපි පොහොර තව යෙදුවත් ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න බෑ. අපිට සුළු ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒ අවස්ථාවේ දියර පොහොරයක් යොදලා. මොකද පත්‍ර වලින් අවශෝෂණය කරගන්න පුළුවන්. නමුත් මූල මණ්ඩලයෙන් අවශෝෂණය කරගන්න උරා ගන්න පොහොර වර්ග යොදලා තේරුමක් වෙන්නේ. එතකොට එවැනි ශේෂ්ත්‍ර හොඳින් හඳුනාගෙන ඊළඟ කන්නේදී වියලි තත්ත්ව යටතේදී බිම පෙරලලා තද සූර්යාලෝකයට එකතු නිරාවරණය වෙන්න දීලා ගොඩක් අපිට විනාශ කරගන්න පුළුවන්. ඊට අමතරව කුකුල් පොහොර, කාබනික පොහොර, කරදහයිය ඒ වගේ අපි මේ කට්ටලයක් නිර්දේශ කරලා තියෙනවා වටපණුවන් පාලනය කර ගැනීම සඳහා. නැත්නම් ඒවා ජලයෙන් තව දුරටත් පැතිරිලා අපේ මේ ඊටමත් වටිනා හදවත වගේ පීවගා පද්ධතිය විනාශ වෙන්න තර්ජනයක් වෙන්න ඉඩ කඩ තියෙනවා. නිසා මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සාමූහිකව ඉතා කැපවීමෙන් කටයුතු කළ යුතු කාලයක් කියලා අපි විශ්වාස කරනවා. සබාදහම අපිට යම් ආකාරයක අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. කාලගුණ දේශගුණ රටාව අපිට අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ සියලු අභියෝගයන්ට සාර්ථකව ජය ගන්න නම් හොඳින් ඒකරාශී වෙලා සමස්තයක් විදිහට කණ්ඩායමක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග තාක්ෂණ නිලධාරීන් සමග සම්බන්ධ වෙලා කටයුතු කළොත් අපි හිතනවා මේ හැම ප්‍රශ්නයකටම උත්තරයක් හොයාගන්න පුළුවන් කියලා. ඔව් සරච්චන්ද මහත්මයා දැන් අපි ඔය සාකච්ඡා කරපු ඒ පලිබෝධ හානි තුන් වර්ගයම ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව කතා කරොත් වැඩි ඉක්මනින් ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්නට තියෙන්නේ කුමන පලිබෝධකයන්ගෙන් සිදුවන හානියද? ඔව් ඇත්තටම ව්‍යාප්තිය වේගවත් වෙන්නේ යුෂ උරාබොන කාණ්ඩේ විශේෂයෙන්ම
කීඩෑ හානිය, පැලමැක්කගේ හානිය ඒ වගේ ඒවා වේගයෙන් පැතිරෙනවා. අනික කීඩෑවන් ඉන්නේ කඳේ පාදස්තේ. එතකොට අපි ශේෂ්ත්‍රයට බැහැලා මුල් අවස්ථාවේම කඳේ පාදස්තේ ජල මට්ටමේ පරීක්ෂා නොකළොත් අපිට මුලින් හඳුනා ගන්න බෑ. එතකොට සති 2ක් 3ක් කාලයේදී ගහනේ උපරිම වෙලා දුඹුරු පැත් වෙලා මණ්ඩි වශයෙන් පිච්චිලා යනවා. අපි ඒකට කියනවා කීඩෑ පිලිස්සුම කියලා. මෙන්න මේ தත්ත්වෙදී තමයි අපේ ගොඩක් ගොවි මහත්තුරුන්ගේ නිත ගැටෙන්නේ මෙන්න කීඩෑව උවදුර ඇවිත් කියලා. එතකොට අපි ගොඩක් විට ප්‍රමාදයි. ඒ නිසා නොපමාව ජල මට්ටම දක්වා කඳේ පාදස්තය පරීක්ෂා කරලා මූලිකව හඳුනා ගන්න කටයුතු කරොත් අපිට ජලය කපා හැරීම තුලින් නැවත ජලය ලබා දෙන්න පුළුවන් නම් ඒ වගේ විවිධ ක්‍රම වලින් අපිට උත්සාහ කරන්න පුළුවන් රසායනික පාලනයට නැතුව අපිට කාබනික කෘමිනාශක වර්ග යොදන්න පුළුවන් එවැනි කටයුතු කරන්න පුළුවන් මුලින් හඳුනාගත්තොත් නැත්නම් අපිට ගොඩක් දුරට පාලනය අපහසු වෙනවා වටපණුවන් පැතිරීමත් නවතා ගැනීම ඊටාත්ම වැදගත් වෙනවා පාලනය කරන්න ටිකක් අපහසුයි ඔර සබාදහමෙන්ම තුලණය වන යම් ක්‍රම තියෙනවනේ අර මේ විරෝපීයන් මගින් මූණ ආහාරයට ගන්නවා ඒ වගේ ස්වභාවික සතුරන් නැද්ද මේ පලිබෝධකයන්ට? ඇත්තටම වීවගා පද්ධතියක් ගත්තාම අපිට ස්වභාවික සතුරන් ගොඩක් ඉන්නවා. පලිබෝධකයන් සුළු ප්‍රමාණයක් ඉන්නේ. නමුත් දේශගුණ කාලගුණ රටාවේ වෙනස් වීම එක්ක ශනිකව මේ පලිබෝධ ගහණය වැඩි වෙන්න පුළුවන්. අපි කරන යම් ක්‍රියාමාර්ග නිසාත් පලිබෝධ ගහණය වැඩි වෙලා අපේ ස්වභාවික සතුරන් විනාශ වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට ස්වභාවික පරිසරයෙන් ලැබෙන සහයෝගය අඩු වීමත් හේතු වෙනවා. නිසා අපේ ගොවි මහත්තුරුන්ට අපි නිරන්තරයෙන් කියන්නේ වීවගා පද්ධතිය ඊටමත් සමතුලිත හොඳ පරිසර පද්ධතියක් මේ සබාදහමේ තියෙන සහයෝගය ලබා ගන්න. අපි කරන සෑම කටයුත්තක්ම කළ යුත්තේ පරිසරයට අවම බලපෑමක් වන විදියට කිසිම අවස්ථාවක රසායනික ක්‍රමවේදයන් නිර්දේශයෙන් පිට පාවිච්චි කරන්න එපා. තාක්ෂණික නිලධාරීන්ගේ නිර්දේශය එයාලගේ මඟ පෙන්වීම නැතුව හිතුමතේ පාවිච්චි කරන්න එපා. අත්‍යවශ්‍ය අවස්ථාවක පමණක් අවසන් විසඳුම විදිහට මේක වසංගත මට්ටම දක්වා පැතිර යාම වළක්වාලීම සඳහා පමණක්ම රසායනික ක්‍රමවේද භාවිතා කරන්න. අනිකුත් හැම ක්‍රමවේදයක්ම ප්‍රමුඛව භාවිතා කරන්න. ඇත්තටම මුල සිටම නිවැරදිව කෘෂිකාර්මික වත්පිළිවෙත් භාවිතා කරොත් අපිට මේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. ඒ ආකාරයට කටයුතු කිරීම තමයි අනාගත අභියෝග එක්ක අපිට කරන්න වෙන්නේ. දැන් තියෙන ආර්ථික රටාව සහ ඒ කෘෂි යෙදවුම් වල තියෙන සීමාකාරීකම් නිසා අපි වෙන කවරදාකටත් වඩා මේ කියන රසායනික නොවන ක්‍රමවේදයන් වලට යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් වලට අපේ අවධානය යොමු කරලා කටයුතු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු බව අපේ ගොවි මහත්තුරුන්ට ඊටමත් ඕනෑකමින් අවධාරණය කරලා අපි මතක් කරනවා. හොඳයි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සර් සරච්චන්ද්‍ර මහත්මයා දැන් අපි සාකච්ඡා කරපු පලිබෝධ උවදුරු වෙන වශයෙන් අපි හඳුනාගත්තා. ඒ අය කරන හානිය කොහොමද කියලා හඳුනාගත්තා. දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණාට පස්සේ විවිධ ප්‍රතිකර්ම කරලා ඒ වළක්වා මර්ධනය කරගන්න අපි උත්සාහ කරනවානේ. නමුත් ඊට කලින් අපිට පුළුවන්කමක් තිබුණා මේ තත්ත්වය වළක්වා ගන්නට. ඒක ඊටාම වැදගත්. අපි කුමන අවධියේද පලිබෝධ උවදුරු අපේ ගොවි බිමට එන එක වළක්වා ගත යුතු. වැට බඳින්න ඕනේ කොයි අවස්ථාවේද? ගීතන් මහත්මිය ඔබ සඳහන් කරන ඉතාමත්ම වැදගත් කාරණයක් මේ වළක්වාලීම තමයි. එහෙම නැත්නම් එන එක වළක්වා ගැනීම තමයි ඉතාමත්ම කළ යුතු හොඳම ක්‍රමවේදය වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා කන්නේ ආරම්භ කිරීමේදී බින් සකස් කිරීම තුළ කරන ක්‍රියාවලිය තුළින් 50% මේ පලිබෝධ හානිය ඇතිවීම වළක්වාලීමේ හැකියාව අපට තියෙනවා. ඉතුරු 50%නුත් කොටසක් අපිට එන්න කලින් වළක්වා ගන්න පුළුවන් ජල පාලනය, වල් පෙළෑටි පාලනය, ප්‍රශස්ත පැල ගහණය පවත්වා ගැනීම වගේ කාරණා ගොඩක් තියෙනවා. ඊට අමතරව අපිට අපි සකසා ගන්න සරල කාබනික කෘමිනාශක වර්ග අපිට මේ පරිසරයෙන් හොයාගන්න පුළුවන් සරල කාබනික කෘමිනාශක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. මේක ප්‍රායෝගිකව අක්කර 5ක් 10ක් කරන ගොවි මහත්තුරුන්ට යම් ආකාරයක ප්‍රායෝගික අපහසුයි. අපි ඒක පිළිගත යුතුයි. නමුත් කුඩා බිම් කඩක් කරන අක්කර භාගයක් අක්කරයකට අඩු ප්‍රමාණයක් කරන කෙනෙකුට ප්‍රායෝගිකව මේක කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අන්නේ ක්‍රමවේදයන් වලට යොමු වෙලා හැකි සෑම විටම අතින් අල්ලලා හරි විනාශ කරන්න ඕන. බිත්තර කැදැල්ලක් දැක්කොත් පළමු අවස්ථාවේම අතින් අල්ලලා විනාශ කරනවා. විශේෂයෙන්ම කොළ හකුලන දලඹුවා වගේ සත්තු එක ස්ථානකින් ආරම්භ වෙන්නේ සෙවණ තියෙන ස්ථානකින්. ඒතකොට ඒ කීපය කඩලා විනාශ කරනවා. අපිට නිරන්තරයෙන් පරීක්ෂා කරනවා නම් අපිට පළවෙනි පලිබෝධකයෙන් හඳුනා ගන්න පුළුවන්. එතනින්ම විනාශ කරගත්තොත් අපිට රසායනික ක්‍රමවේදයන් වලට යන්නේ නැතුව අපිට පාලනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා පාලනය කිරීමේදී වැදගත්ම පියවර තමයි බින් සකස් කිරීමේදී කරන මූලික අවස්ථාවේදී වළක්වා ගැනීම සඳහා පූර්ව වළක්වා ගැනීමේ ක්‍රමෝපායන් භාවිතා කරන්න ඕන. ඊට පස්සේ හොඳම සංස්ථාපන ක්‍රමයට භෝග සංස්ථාපනය කරන්න ඕන නියමිත පැල ගහණේ ඇතුව. එතෙන් සිට නිරන්තර පරීක්ෂාවෙන් ඉඳලා හැම විටම මේ පලිබෝධ හානියක් ඇති වෙන මුල් අවස්ථාවේම පළවෙනි කෙනාගෙන්ම ඒක විනාශ කරගන්න කටයුතු කරන්න ඕන. අතින් අල්ලලා එකතු කරලා විවිධ භෞතික ක්‍රම තියෙනවා. ඒ වගේම සරල කාබනික කෘමිනාශක වර්ග භාවිතය මේ හැම දෙයක්ම කරලා අපිට
පරිසරයේ සහයෝගය අරගෙන ඉස්සරහට යන්න ඕන. යම් අවස්ථාවක අපි හිර වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ අපට සහයෝගය නොදෙන අවස්ථාවක ලොකු හානියක් වෙන ආර්ථික හානියක් වෙනවා කියලා අපට දැනෙනවා නම් වසංගත මට්ටමට මේක පැතිර යනවා කියලා අපට දැනෙනවා නම් නිර්දේශිත කෘමිනාශක අතුරින් වඩාත් සුදුසු අවම හානියක් වෙන කෘමිනාශකයේ තෝරගෙන පළමු තැනින්ම ඒක පාලනය කළ යුතුයි. ඊට පස්සේ අනිකුත් ශේෂ්ත්‍ර වලට පැතිරෙන්නේ ඒ තුලින් අපිට රටක් විදිහට ගත්තම කෘමිනාශක භාවිතය අවම කරන්න පුළුවන්. අපේ රටේ අසනු ටික ආරක්ෂා කරගන්න පුළුවන්. නිසා මෙන්න මේ ක්‍රමවේදයන් තුල ඉඳගෙන කටයුතු කරොත් අපි හිතනවා මේ කාරණේට අපිට සාර්ථකව මේ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් කියලා. අපි දැඩි ලෙස විශ්වාස කරනවා. අපි කොයි ශේෂ්ත්‍රවල මේ කාරණා කළා ඔප්පු කරලා තියෙනවා. ඒ විශ්වාසය තියෙනවා අපි හැමෝටම. ඒ නිසා අපි කොයි මහත්තුරුන්ට ඉල්ලනවා පෙර කවදාකටත් වඩා එන්න අපේ අවධානය වැඩියෙන් යොමු කළා අපි කටයුතු කරමු. විවගාවේ අභියෝග ජය ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. හොඳයි අපි සාකච්ඡා කරමින් සිටින ඔබට ඉතාම වැදගත් වන්නා වූ මාතෘකාවක් පිළිබඳව වීවගාවේ සතුරන් ඔබේ වීවගා ක්ෂේත්‍රයේ හඳුනා ගන්නට ලැබෙන කෘමි පලිබෝධකයන්ගේ හානි සහ ඒවා පාලනය කරන්නට අපිට අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් පියවර පිළිබඳව ඒ සඳහා මේ දැනුම ඔබ වෙත ලබා දෙන්නට අද අපිත් එක්ක එක්ව සිටින්නේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යා අංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයා. අපි කෙටි විරාමයක් ලබා ගනිමු ගීතයක් අසන්නට. පෙරවරු 8යි විනාඩි 46යි දැන් වෙලාව. පෙරවරු 8යි විනාඩි 50යි දැන් වෙලාව. ඔබ එක්ව සිටින්නේ අස්වැන්න ගුවන් විදුලි වැඩසටහන සමග බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයාගේ සහභාගීත්වයෙන් අද අපි වීවගාවේ සතුරන් පිළිබඳවයි සාකච්ඡා කරමින් සිටින්නේ. සරච්චන්ද්‍ර මහත්මයා අපි දැන් මේ පලිබෝධහානි කීපයක් ගැන සාකච්ඡා කළානේ. දැන් මේ තත්ත්වය මේ කන්නේන්ම නිමාවටපත් වේවිද? එහෙම නැත්නම් ඊළඟ කන්නේටත් මෙය සම්ප්‍රේෂණය වීමේ ඉදිරියට පැවැත්ගෙන යෑමේ කිසියම් අවධානමක් තියෙනවද? එහෙම තියෙනවා නම් අපි කොහොමද ඒ තත්ත්වය වළක්වා ගන්නේ? ඔව් ඇත්තටම දැන් අපි ගත්තාම මේ කන්නේ තුල වාර්තා වෙන පලිබෝධ හානියක් ඊළඟ කන්නේට යන්න අවකාශ කිහිපයක් තියෙනවා. මොකද එකක් තමයි විවිධ අවස්ථාවල වගා කරන කුඹුරු එහෙම නැත්නම් ගොයන් කොහේ හෝ තියෙනවා. අපේ රටේ කොතනක හෝ කුඹුරක් හැම කාලෙකම වගේ තියෙනවා. එතකොට ඒක තුලට සංක්‍රමණය වෙනවා මේ පැත්තේ ඉන්න පලිබෝධකයෝ. ඒ ආකාරයට යන්න එක පැත්තකින් පුළුවන්. තවත් ආකාරයක් තමයි පලිබෝධ සංක්‍රමණය වෙන්න දාරක ශාක වෙනත් දාරක ශාක දැන් වීවගාවේ මත යැපෙන පලිබෝධකයන්ට කුඹුරේ තියෙන වල් පැලෑටි විශේෂයෙන්ම තෘණ කුලයේ වල් පැලෑටි මත මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඊළඟ කන්නේ ආරම්භ වෙනකන්. එතකොට මේ ආකාරයට කන්නෙන් කන්නේට පලිබෝධ හානි යන්න ඉඩකඩ වැඩි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒත් එක්කම දැන් කාලගුණ රටාවේ වෙනස් වීම එක්ක වීවගා පද්ධතිය බොහෝම හොඳින් කරගෙන ගිය වගා පද්ධතියට මීට කන්න 5-6ක සිට දැඩි ලෙස අභියෝගයක් එනවා අපට. විශේෂයෙන්ම කීඩෑ වතුර හැම කන්නේකම වාර්තා වෙනවා. ඒ වගේම අපි සුළු හානිගෙන දෙන පලිබෝධකයෝ විදිහට දැකපු කරටිපණුව. එහෙම නැත්නම් හයිඩ්‍රීලියා මැස්ස කියන කෙනා මම කලිනුත් සඳහන් කරා. ඒ වගේම කොපුපණුව, කළු මකුණ. එහෙම නැත්නම් ඒ කළු මකුණ ඔය කියන හානි අඩු වශයෙන් වාර්තා වුණේ. නමුත් අපිට වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒත් එක්කම වැදගත්ම කාරණයක් තමයි වටපණුවන්ගේ හානිය. දැන් වටපණුවන් කියන එක පසේ තමයි ඉන්නේ. ඒතකොට පසේ ඉඳගෙන මූල මණ්ඩලයට තමයි හානි කරන්නේ. ඒතකොට මේ தત્ත්වයේ කෙලින්ම ඍජුවම අපිට පේන්නේ නැහැ. ඒතකොට මේවා පස තුලින් ජලය එක්ක අනිකුත් ප්‍රදේශ වලට යන්න පුළුවන්. අපි භාවිතා කරන බින්සක සීමට භාවිතා කරන කෘෂි උපකරණ වලින් අපේ හානිය නැති ක්ෂේත්‍ර වලට යන්න පුළුවන්. ඒ වගේම මේ වටපණු නාශක අධික විස සහිත ස්වභාවයක් තියෙනවා. ලෝකේ ගොඩක් වටපණු නාශක තියෙන ඒවා ගොඩාක් පරිසරයට හිතකර වටපණු නාශක අඩුයි. ඉතින් ඒ නිසා පසට ගොඩාක් කෘමිනාශක වටපණු නාශක යෙදීමේ හැකියාවක් නැහැ. මොකද එක පැත්තකින් ආර්ථික ප්‍රශ්නයක්, අනිත් පැත්තෙන් පරිසරයට ප්‍රශ්නයක්, ජල මූලාශ්‍ර වලට ප්‍රශ්නයක්. ඒ නිසා මේවා ඒ හැකි හැම අවස්ථාවකම අවම කරගෙන ඒ හඳුනාගත්ත තැනින්ම විනාශ කරන්න ඕන මුල්ම අවස්ථාවෙන්. එතකොට දැන් එන්නේ යල කන්නයක්. අපි මේ කන්නේන් පස්සේ ඊළඟට යල කන්නේ නෝ 2022 යල කන්නේ. එතකොට යල කන්නේ තුල විශේෂයෙන්ම යුෂ උරාබුණ කාණ්ඩේ පලිබෝධකයන්ගේ වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. පැලමැක්කගේ හානිය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කීඩෑ උදුරු ඒ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ කන්නේ තුල ඇතිවෙච්ච තත්ත්වයන් ඊළඟ කන්නේට යන්නේක වළක්වන්න අපි ක්‍රමෝපායන් රැසක් සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම වැදගත්ම කාරණය තමයි බින් සැකසීම. බින් සැකසීම නිවැරදි ක්‍රමවේදයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය භාවිතා කරොත් අපට පුළුවන්කම ලැබෙනවා මේ කන්නේ තුල වාර්තා වෙච්ච පලිබෝධකයන්ගේ විවිධ අවස්ථා
පස තුල තියෙන්න පුළුවන්, වල් පැලෑටි වල තියෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවක්ම නිවැරදිව විනාශ කරලා නැවුම් වගා කන්නයක් අලුත් වගාවක් විදිහට සත්‍ය වශයෙන්ම ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක නැවුම් වගාවක් වෙන්න නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වචනෙන් කියවෙන කාරණේ අනුව අලුත් වෙන්න ඕන. එහෙමනම් පරණ කන්නේ තුල තිබුණු භෝග අවශේෂ නිර්වගාව වල් පැලෑටි මේ සියල්ල හොඳින් විනාශ කරලා ඒක පොහොරක් විදියට කාබනික ද්‍රව්‍යයක් විදියට පසට මිශ්‍ර වෙන්න ඉඩ දීලා නිවැරදි ක්‍රමවේදය බින්සකස් කිරීමේ අනුගමනය කරොත් අපට සත්‍ය වශයෙන්ම අපේ පරණ සියලු දේවල් අයින් කරලා නැවුම් වගා කන්නයක් ඇති කරගන්න පුළුවන්. මේ කාරණය අපි වචන වලින් කතා කරාට ශාස්ත්‍රය තුල දෙවන්ත කැපවීමක් කළ යුතුයි මේක කරන්න. ඇත්තටම ගොවි මහත්තුරු ආර්ථික පැත්තෙන් ශ්‍රමයේ පැත්තෙන් එක එක කාරණා හිතලා අපේ අර යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් වලින් යම් ආකාරයක කනගාටුදායක විදියට ඈත් වීමක් වෙලා තියෙනවා. අපි නැවතත් අපේ අර සුපුරුදු කෘෂිකර්මයට යා යුතුයි. එහෙම වුණොත් අපට හැකියාව ලැබෙනවා මේ කාරණා ගොඩක් දුරට කළමනාකරණය කරගන්න. හොඳයි මම හිතන්නේ අපි අජිත් මහත්මයාටත් ඔබතුමාගෙන් කිසියම් ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා අජිත් මහත්මයා. සරච්චන්ද මහත්තයා මේක සමහර වෙලාවට සාම්ප්‍රදායික අහන ප්‍රශ්නයක් කියලා මට වෙලාවකට හිතෙනවා. දැන් අපි මේ ඔය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් මත කෘමි පලිබෝධකයන් පාලනය කිරීමේදී අපි උත්සාහ කරනවා මේ වල් පැලෑටි මර්ධනය කිරීම පාලනය කිරීමත් කෘමීන් ගහණය සීමා කරන්නට බලපානවා කියන එක. මොකද උන්ට දාරක ශාක ලෙස වල් පැලෑටි ක්‍රියා කරන නිසා. ඉතින් මෙතනදී ඇතැම් අය දක්වන අදහසක් තමයි අපි පොදුවේ කියනවා කන්නේ පටන් ගන්න ඉස්සර ඇලවේලි සුද්ධ කිරීම වනාත සුද්ධ කිරීම ඉතාමත් වැදගත්. මොකද එකක් බීජවල ගුණාත්මක භාවයත් අඩු වෙනවා මේ අපේ වගාවේ. ඒ වගේම මේ සතුන්ට මේවා දාරක ශාකවල ලෙස කටයුතු කරන නිසා ඔවුන්ගේ වාසස්ථාන නැති කරන්නත් මේකෙන් පුළුවන් කියලා. ඒ අතරම තවත් අය දක්වන ප්‍රශ්නයක් තමයි අපි දැන් ක්ෂේත්‍රයට පලිබෝධනාශකයක් යොදුවට පස්සේ කෘමීන් ඉවත් වෙලා යනවා සමහර වෙලාවට. සමහර වුන් ඒ අවස්ථාවේදී මිය යන්නත් පුළුවන්. ඉවත් වුණේ උන්ට ඔය නියර එහෙම හොඳ දාරක ස්ථාන බවට පත් වෙනවා. ඒක නිසා නියර කියන එක නිතර සමහර අය ග්‍රාස් කටරකින් එහෙම සුද්ධ කරනවානේ. මොකද නියර හොඳ සරුව වැවෙනවානේ අර තෙතමනියත් එක්ක. ඒක තිබ්බට කමක් නැහැ කියන එක. නියරත් එක්ක අපි වනාතක් තියමුකෝ. ඒවා තියෙන එක හොඳයි. මොකද ඒවා දාරක ශාක විදිහට කටයුතු කරන නිසා ගොයමට ඇති කරන බලපෑම අඩු වෙනවා කියන කතාව සමහරගේ මතයක් ලෙස තියෙනවා ගොඩක් වෙලාවට. පාරිසරික ගොවිතනයේදී ඕක ප්‍රධාන මූලධර්මයක් වශයෙන් උත්සාහකනවා. ඔබ මොකද්ද මේ ගැන දක්වන අදහස? අයිත් මහත්මයා ඊටාමත්ම වැදගත් කාරණයක් ඉස්මතු කරේ. ඇත්තටම මේක වීවගාව තුලදී දැන් අපි දන්නවා ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය කියන එකේ එක කොටසක් තියෙනවා පරිසර පාදක. පරිසර පාදක පරිසරය මත යැපෙමින් කරන ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය. මේක විශේෂයෙන් එළවලු වගාවේදී තියෙන කාරණයක්. නමුත් වීවගා පද්ධතිය තුල තියෙන වල් පැලෑටි වලින් ප්‍රමුඛ කාණ්ඩය තෘණ කියන ඒ වගේ ආකර්ශනීය මලක් නෑ. දැන් මල් වලින් තමයි ස්වභාවික සතුරන් ආකර්ෂණය වෙන්නේ. මදු තියෙන විශේෂයෙන් වර්ණවත් මල් තියෙන ගස් වලට තමයි ඒ ස්වභාවික සතුරන් ආකර්ෂණය වෙන්නේ. එතකොට වීවගාව තුල තියෙන තෘණ වල් පැලෑටි වල තෘණ කාණ්ඩේ වගේ ආකර්ෂණීය මලක් නෑ. එතකොට ඒ කියන සංකල්පයේදී අපිට මෙතෙන්දි වාසියක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වගේම දුඹුරු පැල කීඩාව ගත්තොත් එහෙම වීවගාව මත පමණයි යැපෙන්නේ. එතකොට අපි වල් පැලෑටි නියරේ තිබ්බ කියලා එතෙන්ට කෘමිනාශකයක් යොදද්දී යන කෙනා ඒක මත යැපෙන්නේ නැවත ආපහු ගොයමට එන්නේ. ඒ නිසා අර එයාට తాවකාලික නවාතැනක් හදලා දුන්නා වගේ වෙනවා. අපි මෙහෙම වැඩක් කරන්න යන්නේ ඔයා මෙතනින් පොඩ්ඩක් ඉන්න කියලා. ඒ නිසා ඒක වීවගා පද්ධතියේදී ඒ පරිසර පාදක කියන කාරණේ සහයෝගය ගන්න ඕන විද්‍යානුකූල පදනමක් ඇතුව. ඒ නිසා වීවගාව තුල වල් පැලෑටි ඉවත් කළ යුතුමයි. අපේ අත්දැකීම් අනුව. ඔව් සරච්චන්ද මහත්මයා ඊටාම අපි කෙටියෙන් තව මිනිත්තු දෙකක් වගේ අපි ඉතුරුලා තියෙන අපි කතා කරමු දැන් මේ වී වර්ග තෝරා ගැනීමේදී වගාවට වී වර්ග තෝරා ගැනීමේදී අපි යම් කරුණු කරනගෙන සැලකිලිමත් වීමත් ඊට අමතරව පලිබෝධ හානි වළක්වා ගැනීම සඳහා අපිට බීජ ප්‍රතිකර්ම කරන්නත් පුළුවන් නේ. අන්න ඔය කාරණා දෙක ගැන අපි කෙටි පැහැදිලි කිරීමක් කළොත්. ඇත්තටම වර්ගයක් තෝරා ගැනීමේදී කරුණු කාරණා රැසක් බලනවා. ප්‍රදේශයේ තියෙන දේශගුණ කාලගුණ රටාව ඉල්ලුම ඒවා අනුව ඊට අමතරව තියෙන ජල පහසුකම් අනුව වායස් කාණ්ඩය තෝරගන්න ඕන. අපි
කතා කරන මාතෘකාව පැත්තෙන් පලිබෝධ හානි වලට තියෙන ප්‍රතිරෝධීතාවය අනුව තෝරා ගන්න ඕන. එතකොට අපි දන්නවා මේ ප්‍රදේශයේ ප්‍රමුඛ වශයෙන් තියෙන පලිබෝධ හානිය මොකක්ද කියන එක. ඒ වගේම විපර්යේෂණ ආයතනයේ විදිහට තාක්ෂණික වශයෙන් අපි නිර්දේශ කරලා තියෙනවා මෙන්න මේ වර්ග මේ සත්තුන්ට ප්‍රතිරෝධීතාවයක් දක්වනවා. මේ සත්තුන්ට ග්‍රාහීතාවයක් දක්වනවා. ඒ නිසා වර්ගයක් තෝරා ගැනීමේදී ඒ ප්‍රදේශයේදී පවතින ප්‍රමුඛ කෘමි හානි වලට අවම වශයෙන් මධ්‍යස්තවත් ඔරොත්තු දීමේ හැකියාවක් තිබිය යුතු ප්‍රභේද තෝරා ගැනීම අතිශයින් වැදගත් වෙනවා. මේ සඳහා අවශ්‍ය දැනුම ගොවි මහත්වරුන්ට නොමැතිනම් ඒ පිළිබඳව ව්‍යාප්ති නිලධාරීන්ගෙන් ඒ අදාළ දැනුම ලබා ගන්න කියලා කාරුණිකව මතක් කරනවා. ඒ වගේම ගීතානි මහත්මිය වැදගත් කාරණයක් ඉස්මතු කරා බීජ ප්‍රතිකාර කියන කාරණය. ඊ타මත්ම වැදගත් ඒකාබද්ධ පලිබෝධ පාලන ප්‍රවේශය තුල බීජ ප්‍රතිකාරකය කරන්න පුළුවන්. මොකද මේ ප්‍රවේශය තුළ රසායනික ද්‍රව්‍ය 100% තහනමක් නැහැ. විද්‍යානුකූලව අපි බැලුවොත්. ඒ නිසා අනික පරිසරයට අවම බලපෑමක් වෙන්නේ බීජ ප්‍රතිකාරකය. අපි පරිසරයට යොදන්නේ. ඒ නිසා බීජ ප්‍රතිකාරකය නිර්දේශිත කෘමිනාශක වලින් කරන්න පුළුවන්. ඊට අමතරව මයිටාවන් පාලනය කර ගැනීම සඳහා භෞතික බීජ ප්‍රතිකාරක ක්‍රමයක් විදිහට අවුවේ වියලා ගැනීම අපට කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මෙන්න මේ බීජ භාවිතා කිරීමේදී මේ කාරණා කිරීම ඊ타මත්ම කාලෝචිත ආයෝජනයක් වීවගා පද්ධතිය තුළ පලිබෝධ හානිය අවම කර ගැනීම සඳහා. ඔව් වීවගාවේ නිරතව සිටින ඔබට ඊටාම වැදගත් කරුණු කාරණා රාශියක් අද අපිට සාකච්ඡා කරන්න ලැබුණා අස්වැන්නෙන් බතලගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයා ඊට සම්පත්දායකත්වය ලබා දුන්නේ. වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වුණා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. ඒත් එක්කම අපිත් එක්ක අද එකතු වුණා තාක්ෂණ සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයා. ඔබතුමන්ලා දෙදෙනාටම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අස්වැන්නට සහභාගී වෙන්න පිළිබඳව අපි හමුවෙමු ලබන සතියේත් අස්වැන්නෙන් ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අස්වැන්න ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක. අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.